අපි මේ සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි ධර්ම ශ්‍රවණය කළා සසර දුක අවසන් කරන්නට. අපි කාලාන්තරයක් තිස්සේ සසර පුරාද අවබෝධ කරගනිමින් යම් දිනක ආරම්භ කරපු ගමනක එක්තරා සම්දිස්ථානයක් තමයි අද ධර්ම ශ්‍රවණය. මේ භවයේත් ඔබ ධර්ම ශ්‍රවණය කරලා තුන් ලෝක වාසීන් ධර්ම ශ්‍රවණය කරලා තියෙන සසර පුරුද්ද ක්‍රමක්‍රමයෙන් බලවත් වෙමින් යන දවසක තමයි අදත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අද සුවිශේෂ පොය දවසක්. භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ දවස. එහි වැඩම කළා නැවතිලා උන්වහන්සේ යසෝදරාවට චන්දකිඤ්ඤ ජාතකයේ දේශනා කළ දවස. සුද්ධෝදන මහරජතුමාට ධර්ම දේශනා කළ දවස. ඒ දින කිහිපය තුල සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම්. ඊළඟට රාහුල පුත්‍රයන් පැවිදි කරවන්නට යෙදුණු සතිය. ඒ වගේම නන්ද කුමාරයාද පැවිදි කරන්නට යෙදුණු සතිය. මේ ආදී විශේෂ හේතු කොටගෙන අද සුවිශේෂ පොය දවසක්. නෑයන්ගේ මානෙ බෙදින්න මහත් වූ ප්‍රාතිහාර පාපු භාග්‍යතුන් වහන්සේගේ බලය බිඳක්. තාම සුළු වශයෙන් පෙන්නා ඔවුන්ගේ මානය බිඳපු දවස. එම නිසා අද දවස අපි හැම කෙනාටම සකල විද බෞද්ධ ජනතාවටම බොහෝම වටින පොහොයක් අද. ඉතින් වෙනද වගේම අපි අදත් උත්සාහ කරමු ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන ඒ කියන්නේ සකල කෙලෙසුන් ප්‍රහාණය කරලා දුකත් දුකට හේතුවත් දුක නැති කරන මගත් නැති කිරීමේ ප්‍රතිපදාවත් ස්ථිරව අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කරගත්ත සද්ධර්මය ඉතා සරල බසින් අපට තේරෙන ආකාරයෙන් එක එක්කෙනාගේ ඥාන මට්ටම් මත ඔවුන්ට අදාළ ධර්ම කරුණු විස්තර කරමින් සසරේ තියෙන බියකරුකමත් සසරේ තියෙන අනර්ථයත් පෙන්වා දෙමින් සංසාර දුකෙන් අත මිදෙන්න බොහෝ පිහිට වූ තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ දේශනා කළ ධහම අපටත් තේරෙන විදියට අපි තේරුම් ගන්න උත්සාහ කරමු. අපි දන්න අවබෝධ කරගත් ධහමක් මේ කතා කරන්නේ. ඔබ දහන්න අහලා පුරුදු වචන ටිකක් මේ ඔබ අහන්නේ මේවා වචන වශයෙන් පාඩම් කරලා නෙවි දකින්නට තියෙන තමන්ගේ ජීවිතය තුළින් තමන්ගේ ජීවිතය තුළ තිබෙනා මේ සියලු සකස් වෙන ධර්මතාවන් සිතුවිලි ලෙස සකස් වෙන මේ සියලු ධර්මතාවන් සියල්ලම අනිත්‍ය වෙන බව, සියල්ලම දුකට අයිති බව, සියල්ලම අනාත්ම බව යම් දවසක ඔබට පිළිගන්න පුළුවන් දවසක් පැමිණෙන තුරු ඔබ සසරේ සියලු සකස් වීම අනිත්‍ය බව. ඒ හේතුඵල ධම කියන මේ හේතු නිසා හටගෙන ඔබට ඒ මොහොත ගතකරන්න සහාය වෙන මේ සිතුවිල්ල ඔබට යම් දවසක ඔප්පු වෙන්න ඕන මේක අනිත්‍යයි කියලා. මේක තමයි අසුරු කරොත් දුක කියන්නේ. අවිද්‍යාවෙන් නොදන්න කමින් අසුරු කරොත් දුකට හේතු වෙන්නේ මෙතනමයි කියලා අවබෝධ වෙන්නට ඕන. අනේ අවබෝධය සියලු සකස් වීම කෙරෙහි අවබෝධය බවට පත් වෙන තුරු අපි භවයෙන් ගැලවෙන්නේ නැහැ. අපිට මේක ඔප්පු වෙන්නට ඕන. අපි එහෙම හිතන ගමන් අපි අවබෝධ කරගත්ත ධර්ම කරුණු වලට අනුව බැලුවම මොනෝ මතක් වුණත් මැරෙන මොහොතේ භවයේ කොහේ හරි ඉපදිලා. කවුරුවත් බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි උපත සිද්ධ වෙන්නේ. කවුද නරක තැනක යන්න බලන්නේ? අනිත් එක කවුද මැරෙන්න කැමති? මැරෙන්න අකමැති. අකමැත්තෙන් වුණත් මැරෙද්දී මතක් වෙන දෙයට අනුව ගියපු තැන් ටික තමයි අපි මෙච්චර කලක් කතා කරේ. අපි නැවතත් ඒ මතක් කරගත යුතුයි. මොකද අපිටත් මේ සසර බය ඇති වෙන්නට ඕන. නැතිනම් අපි මේක ලේසි කියලා හිතුවොත් මේ සිතුවිල්ල පරද්දන එක මේ සිතුවිල්ල ගැන අවබෝධතා ඥාණයට පත් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. අහද්දි අවබෝධ වුණත් දැනගන්න ලැබුණත් තමන් භාවිතයේදී තම ජීවිතේ ගත කරද්දී මේ තරම් පහසු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඔබ දහමෙන් ඈත් කරන්න කතාවක් නෙවෙයි. මේක තමයි යථා ස්වභාවය. ඒ අවබෝධ වෙච්ච කෙනෙක් මහත් වූ වෙරවීරිය ධර්මින් දිනකට විනාඩි 5-10ක්වත්
ඒ වෙනුවෙන්ම කාලය ගතකොට මේ අවබෝධ කර ගන්නව නම් යම් කෙනෙකුට මේක හොඳටම අවබෝධ වෙනවා. අවබෝධ වෙන්න ඔහුට මේ පේන්නේ සියලු සංස්කාර දුකයි කියන වචනේ. සියලු සංස්කාර අනිත්‍යයි කියන බුද්ධ වචනය දැන් වචනයක් විදිහට නොව තම ජීවිත ක්‍රියාව තුළින් තම ජීවිතයේ සකස් වෙන ආකාරය තුළින් පේනවා අනිත්‍ය වෙන හැටි. මේ සියලු සංස්කාර අනිත්‍ය වෙන හැටි. මේ සියලු සංස්කාර දුකක් වෙන හැටි පේන්න ගන්නවා. මේ සියලු ධර්මය අනාත්ම බව එකම ධර්මතාවයක්වත් මම හෝ මගේ ආත්මයක් නොවන බව කවදා හරි ඔබට ඔප්පු වෙයි. මෙන්න මේ ත්‍රිලක්ෂණය මත එහෙම නැත්නම් විදර්ශනා ඥාණයට අනුව ඔබට ඔබේ සිතුවිල්ල විග්‍රහ කරගන්නට යම් දවසක පුළුවන් වෙලා එතෙන් සිට මේ සියල්ලම මෙහෙමයි කියලා ඔප්පු වෙන දවසට අන්න එතන ඉඳලා මේවා අනිත් පැත්තට වැඩ කරන්න ගන්නවා. සිතුවිල්ල එන වේගෙම පේනෙන්න ගන්නවා. සතිය ස්ථිර වෙනවා. පෙනෙන ගමම්ම පේන විග්‍රහය දෙනවා එතෙන්ට. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන ශක්තිය එනවා. මේ භාවිතා කරන කෙනෙකුට මේ තරම් සත්‍යක් ලෝකේ නැහැ. භාවිතා නොකරන අය එහෙම වෙන්නේ කොහොමද කියලා අහයි. එම නිසා මේ භාවිතා කරන එකට තමයි භාවනාව කියන්නේ. අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයට ගලප බලද්දී ජීවිතය තුලින් මේක පේනකොට පුදුම සතුට, පුදුම සැහැල්ලුව, පුදුම සැනසෙල්ල, පුදුමාකාර අල්පේච්ඡ බවක් Tamanට දැනෙනවා. අන්නේ දැනෙන එක මිල මුදලට ගන්න බෑ. මෙන්න මේ දහම් මැස තුලින් ලැබෙන දේ මොනතරම් දේපල ධනස්කන්ධ තිබුණත් ලැබෙන බිඳක්වත් ලැබෙන්නේ නැහැ. මේ දහම තුලින් ලැබෙන දේ දහමෙන් පමණමයි ලැබෙන්නේ. ඒ නිසා හැම කෙනෙක් දිහාම බැලුවාම අවසාන මොහොතේ කොසල් රජුරුවන්ගේ බිසව මරණාසන්න වෙලාවේ ආපු සිතට අනුව මරණ චුතිය කියලා කියන්නේ බල්ලොන්ගේ ප්‍රශ්නයක් අකුසල් සිතක් ආවේ. ගිහිල්ලා ඉපදෙන්නේ අවීච මහ නිරේ දවස් 7කට. දැන් හිතා ගන්න පුළුවන් නේද කුසල් සිත් උපදින්නෙම නෑ මැරෙන වෙලාවට. හරි අමාරු. මොනතරම් දහම අහලා භාවිතා නොකර තිබුණොත් පින එන්නේ නෑ මුලට. මතකෙට එන්නේ නෑ. කොපමණ ප්‍රමාණයකට එනවද දන්නේ නැහැ. අසන්දෘශ්‍ය දානි දුන්න තැනැත්තිය. කෝසල මල්ලික. මතකෙට ආවේ නෑ ඒක. දානේ නෙවි වරද. මේ මරණේදී වෙන මේ සිතේ ස්වභාවය. මේ අවිද්‍යාවේ ස්වභාවය. මේ නොදන්නකම නිසා වෙන විකෘති. මේ Tamanට ලැබෙන දඬුවම. Taman කරපු පවුම හැම මොහොතේම අවසාන මොහොතට දඬුවම ලෙස එනවා. Taman කරපු වැරදිම මේ අකුසල් කියන්නේ ඒවා මේන දඬුවම ලෙස. ඉතින් බලන්න ඉඩම මතක් වුණු කෙනා ඒ ඉඩම අකුසල් සිතක්. මතකය කියන්නේ අකුසලයක්. ඒක ඇතුලේ තණ්හාව තියෙනවා. ඒක ඇතුලේ රාගය තියෙනවා. ඒක ඇතුලේ කාමය තියෙනවා. මේ රූප රාග, රූප කාම, රූප තණ්හා ඔක්කොම තියෙනවා ධර්ම, අකුසල් ධර්ම. අකුසල් කියන්නේ රාග, ද්වේෂ, මොහ, ලෝභ, දේශ, මොහ. වෙන මොකුත් නෙවෙයි. එතකොට ඉඩම මතක් වුණු කෙනා ඌරෙක් වෙලා උපදිනවා. මේ මෙතනයි මේක දැන් වෙනතට වැඩිය මහා බියමුසු අවබෝධයක් ලැබෙන්න ඕන ඔබට. මේ ඔබට වාසනාවට මේ අහන්නේ. මේක අවබෝධ වුණාමයි ගැලවෙන්න පටන් ගන්න. එතකොට තම බිරිඳට සැමිය මතක් වෙන්නේ. ඒකත් අකුසල් සිතක්. මරණ වෙලාවේ ආපු සිත ගිහිල්ලා ඉපදෙන්නේ. ගැරන්ඩියෙක් වෙලා. මොනතරම් සෝචනීයද කියලා හිතන්න. මොනතරම් හානියක්ද කියලා හිතන්න. දියණිය මැරෙන වෙලාවේ මතක් වෙන්නේ අම්මා. ගෙබ්බෙක් වෙලා ගිහිල්ලා උපදින්නේ සියල්ලම අකුසල් සිත්. එනම් සෑම සිතක් දුකට අයිති දෙයක්, භවයට අයිති දෙයක්, ජරා මරණයට අයිති දෙයක්, අනර්ථයට අයිති දෙයක්, විපාකයට අයිති දෙයක්, අසුබයට අයිති දෙයක්, අවඩ පිනිස පහළ වෙන දෙයක්. අන්න එහෙම මෙනෙහි කරන්ඩ පහළ වූ වෙලාවෙම මෙනෙහි කරනකොටයි
අන්නේ ධර්මතාවෙන් ගැලවෙන්නේ භවයේ උපදින්න තියෙන හේතු ධර්මයන්ගෙන් ගැලවීම ආරම්භ වෙන්නේ අන්න එහෙම ගලපා බලන කෙනාට. ගලපා බලන්න නම් අවබෝධ වෙලා තියෙන්න ඕන. එකකින් හරි මේක ඔප්පු වෙලා තියෙන්නට ඕන. අපවත් වෙන වෙලාවේ චීවරේ මතක් වුණේ. චීවරේ කියන්නේ අකුසල් සිතක්. කාවෙක් කියලා උපදින්නේ දවසකට හෝ පැයකට හෝ දවස් 7කට හෝ කොසේ වෙතත් භවයට වැටෙන්නේ. මට්ට කුණ්ඩලීත් වැටෙන්නේ භවයට දෙවියෙක් කියලා. එතන පුණ්‍ය අபிසංස්කාරයක්. බුදුන් වහන්සේ කෙරෙහි මහා ප්‍රසාදයක් එන්නේ. ඒක පුණ්‍ය අபிසංකාර. ඒකත් දුකටයි අයිති දෙයක්. භවයටයි අයිති දෙයක්. භවයෙන් ගැලවීමටයි අයිති දෙයක් නෙවෙයි. වක්කලී බුදුන් වහන්සේ දිහා බලන් ඉද්දි මන් දිහා බලන් ඉඳලා මක්ක කරන්න දෙහු. නිසා අපි නොදන්න දේවල් බොහෝ තියෙනවා තව දැනගන්න. අපි අවබෝධ කරගන්න ඕන මෙන්න මේ සිත කියන එක, සිතවිල්ල කියන එක කොහොමද පහළ වෙන්නේ? මොකක් හෝ මූලික කරගෙන, මොකක් හෝ උදව් කරගෙන, මොකක් හෝ රූප ධාතුවක් උදව් කරගෙන. ඒ මොහොතේ ශබ්දයක් වෙන්න පුළුවන්, ඇසට පේන රූපයක් වෙන්න පුළුවන්, නාසයට දැනෙන ගන්ධයක්, දිවට දැනෙන රසයක්, කයට දැනෙන දැනීමක්, මනසේ මතකයක් මුල් කොට යම් අරමුණක් අදහසක් සිතුවිල්ලක් පහළ වෙනවා. පහළ වෙනකොට ඔබට ඒක පේන්න ඕන මෙන්න මෙහෙම ස්පර්ශ වෙලා මෙන්න මේ හේතු මත මේ පහළ. මේක අනිත්‍යයි. අන්න ඒ වෙලාවේ මේක උපාදාන ස්කන්ධයක් කියලා දකින්නකොට ඒක තමයි සමත කරා කියන්නේ. පාලනය කරගත්තා කියන්නේ. රාග දේශ මොහංගෙන් මිදුණා කියනවා. නීවරණ යටපත් කරා කියනවා. සමතය කියන්නේ නීවරණ යටපත් කරනවා. ඒ කාමච්ඡන්දෙන් මිදුණ වෙනවා. නීවරණ මිදුණ කියන්නේ. ඒ රූපේ තෝරගැනීමෙන් මිදුණ වෙනවා. රූපේ තෝරගැනීමෙන් වෙනුවට ධාම තෝරගත්තා වෙනවා. මේක මේක උපාදානස්කන්ධයක් කියලා දකිනවා කියන්නේ ඒකාන්තෙම ධාම තෝරගත්තා වෙනවා. නැත්නම් අපි උදාහරණ හිතමු ඒ වෙනදා කියන විදිහටම කවුරු හරි මතක් වුණා ගමරාල. ගමරාල ගැන හිතනවා කියන්නේ කාම ලෝකෙට වැටුණ වෙනවා. නීවරණයක් තෝරගත්ත වෙනවා. ඒ කියන්නේ සසරට වැටුණ වෙනවා. දුකට වැටුණ වෙනවා. භවයට වැටුණ වෙනවා. ජරා මරණ උරුම කරගත්තා වෙනවා. යැලවීමක් නෑ. රූපෙන් මිදෙන්න, රූප නිසා හටගන්න කෙලෙස් වලින් මිදෙන්න ඒ ගැනම අවබෝධ වෙන්න ඕන. මොහොතක්වත් හිත ගැලවුණු තැන ආයි පටන් ගන්නව දිගට භවයේ හට ගන්න. මොකද සසර පුරුදු වෙනවා හැමතිස්සෙම. එකක් ආවොත් ඒකෙන් තව එකක්. ඒක උදව් කරන තව එකක්. ඒක උදව් කරන ඒ නොවන මේකට සම්බන්ධම නැති වෙන්න පුළුවන්. වෙන දෙයක් අරමුණක් මතක් කරනවා. ඒ සිතේ ස්වභාවය. ඒ උෂ්ණත්වය සමානව තේජෝ ධාතුව සමාන දෙයක් පහළ වෙනවා. ඒක කාටවත් කියන්න බෑ. දැන් බස් එකක් ගැන හිතලා හෙට කොළඹ ගැන හිතාපෝ ඒ මොහොතේ ඊළඟ සිත කොළඹ ගැන හිතෙන එක වෙන්න පුළුවන්. ඒකෙදි තේජෝ ධාතුව සමාන වෙලා හෝ පඨවිය සමාන වෙලා හෝ ඒකේ එන්නා වූ මොනවා හරි ගති සමාන වීමෙන් සමාන ගති තියෙන රූපයක් ඇදලා ගන්නවා. ඒක අපිට පේන්නේ. අපි හිතන්නේ මේ දැන් මතක් වුණේ බස් එක දාපොට හිඟි කොළඹ. අහස පොළොව වගේ වෙනස් සිතුවිලි. බස් එක මතක් කළා දෙයියෙක් මතක් වෙන්න පුළුවන්. මේකයි සිතේ ස්වභාවය. දැන් අපි අවබෝධ කරගන්න ඕන සිත මෙන්න මේ හැඩේ. මරණාසන්න වෙලාවේ මොනතරම් බියකද? අපිට ඕන තැන යන්න බෑ. අපිට ඕනේව මතක් කරලා කටපාඩම් කරලා පොත්වල ලියලා පාඩම් කරලා යන්න බෑ. එහෙම පුළුවන්. හදිසියෙ කකුලක් රිදෙන්න ගත්තොත් ඕව මතක් වෙනවා එකක්. කකුලකට කට්ටක් යනවලු තුලක් යනවලු. මහා දත්යක් කුමක් આવත් ඕව මතක් වෙනවා. මරණය සමාන කරන දේවට. මේව හුස්ම ගන්න අමාරු නම ඕව මතක් වෙනද? දැන් හිතන්න හුස්ම ගන්න අමාරු වෙලා. දැන් මතක් වෙනද පාඩම් කරපු පොත්වල තියෙනවා. මම මෙසේ කුරේ මේකට දුන්නේ මෙසේ දන් දුන්නේ මතක් වෙනද ඕවා? බුදු දහම තේරුම් ගන්න හොඳට. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. ඒකාන්තයෙන්ම ගැලවෙන්නේ සෝතාපන්න වෙන කෙනා. සසරෙන් ගැලවීම ආරම්භ වුණා කියන්නේ සෝවාන් වෙන තැන. තිත සුද්ධ කරන තැන. සිතුවිල්ලක් කියලා දකින්න තැන, උපාදානස්කන්ධයක් කියලා දකින්න, උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න තැන බුද්ධ ශාසනය බවට පත් වෙනවා. තමන් අවබෝධ කරගන්න. කාටවත් ගැති නැතුව, කාටවත් යටත් නැතුව මේක කාගවත් දහම නෙවෙයි, ලෞතර බුදුන් වහන්සේගේ දහම. මගේ නෙවෙයි. තව කෙනෙකුට ගැතිව ඔබ තේරුම් ගන්න එක ඔබට මේ දහම අහුවෙන්නේ නැහැ. දහම තේරුම් ගන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒක ඔබට යමක් මතක් වෙනවා.
සීගිරිය මතක් වෙනවා. ඔබ වන්දනාවේ ගියා කියලා මතක් වෙනවා. මේ කාමාවචර සිත්මයි මේ ඔක්කොම. කාම ලෝකෙමයි. නීවරණමයි මේ එන්නේ. නිවන නැති වෙන එකම වෙන්නේ. පාළ වෙන අරමුණත් එක්ක නිවන වැහිලා නැති වෙලා යනවා. නිවන නැති වුණා නම් සසරට වැටුණා වෙනවා. භවය ඇරුණ වෙනවා. භවයේ දොර ඇරුණ මේ දොර වැහෙනකොට මේ දොර ඇරෙනවා. එකම දොර බාගෙට වහනකොට බාගෙට හරි එහෙමත් ගන්න බෑ මේක සම්පූර්ණ දොර වැහුණා. එතකොට නිවන වැහුණා. නීවරණ කියන්නේ. නිවන නැති කරගත්තා. ඒ කියන්නේ රූපෙට ඇලෙනවා රූපෙ ගැන හිතනවා. අපි අරගත්ත උපමාවෙන් මේ හිතුවොත් ගමරාල හතුර කියලා හිතනවා. ගමරාල කියලා හිතනවා. හිතන මොහොතේම භවයට වැටුණා. ඉදිකටු තුඩම් මතක් වුණාම ඇති ඔක්කොම සංසාර කරපු පින්පව් ටික මත නැවත භවයට වැටෙන්නේ. උපදින තැන පළ දෙන්න තියෙන අපිට අපි කරපුවා සසරම කරපු පින්පව්. දැන්වත් බය නැද්ද සසරට? දැන් මේ පින්පව්නේ පළ දෙන්නේ මේ ජීවත් වෙලා ඉද්දි. කවුරුවත් මේ ගිය සතියේ දේශනෙන් පස්සේ අද වෙනකන් සතුටුදායක කිසිම පුවතක් ලෝකෙන් ඇහෙන්නේ නැහැ අපිට. ලංකාවෙන් ඇහෙන්නේ නැහැ. ලෝකෙන් ඇහෙන්නේ නැහැ. පත්තර කඩමාල්ලේ අර කියවන මේවා බැලුවාම තියෙන අරයයිට බයිනෝ මෙයයිට බයිනෝ අරයට බයිනෝ අපි කියන්නේ ඒව නෙවෙයි. ඒවා තුලින් බලන්න මේ සතුටුදායක සුවදායක පුවතක් ඇහෙන්නේ. අනුන්ට උදව් කරා කියලා පුවතක් ඇහෙන්නෙම නැහැ. පරමාණු බෝම්බ ඇටෙව්වනේ අෂ්ටිකවි ඇටෙව්වා ඔන්න තා පොඩ්ඩකින් ගහනවා මෙහෙට ගහනවා ඕවා තමයි අහන්න ලැබෙන්නේ. හොරගම් කරන ඕවමයි අහන්න ලැබෙන්නේ. ෂෙඩ් මංකොල්ල කනවා. පොඩ්ඩි සතුටුදායක පුවතක්වත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ සතුටුදායක හුවත් එතන තියෙන ඇලීමමයි. එතන තියෙන තකුසලයක්මයි. ලෞකික දෙයක්මයි. අපි බලමු දැන් හුස්ම ගන්න අමාරු වෙනවා මැරෙන වෙලාවට. ඇතුළේ ඉඳලා පෙනහළු නාල මේ ශරීරයේ උෂ්ණත්වය අඩු වීගෙන යනවා. මැරෙන වෙලාවේදී වෙන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන්න ගන්නවා. අඩු වෙනකොට මේව සීතල වෙනකොට හැකිලෙනවා. හුස්ම ගන්න අමාරු වුණාම කොහොමද හුස්ම ගන්න ඕනනේ දැන් අපිට කය පවත්වන්න ගන්න ඕන ඇදෙනවා අයියෙන්. මේ චුට්ටක් ගන්න මායියෙන් අදිනවා. මොන පිං මතක් වීමක්ද? බුදුදහම වහන්න එපා. බුදුදහම අරින්න. විවට්ටති විරෝචති. මේ සද්ධර්මයේ වැහුව නිසාමයි මේ තරමට මේ රට විනාශ වුනේ. මේ තේරෙන ටික දෙනාට කතා කරන්නේ. සමස්ත ජනතාවට නෙවෙයි. මේ අනබෙර ගහන් කියන ඒව නෙවෙයි. ලෝකේ කාටවත් තේරෙන ඒව නෙවෙයි. සසර පුරුදු ඇති පින්වත් අය අවබෝධ කරගෙන පැත්තකට වෙනවා කියන්නේ කැලේට වෙන එක නෙවෙයි. ඉන්න තැන තමන් උදකලා වෙනවා හිතෙන්. හිත සුද්ධ කරනවා කියන්නේ. හිත අපිරිසිදු වෙන්න දෙන්නෙම නෑ. එතකොට දැන් ගමරාල කියලා හිතුව ගමන් අකුසලයක්. ගමරාල කියන්නේ සිතවිල්ලක පහළ වීම. මේ සිතවිල්ල තියෙන රූප සංඥාවක්. මේක රූපෙමයි, මේක රූප සංඥාවමයි, මේක වේදනාවයි, මේක සංඛාරමයි, මේක විඥානයි. මේ පංච උපාදානස්කන්ධය මේ තියෙන්නේ. ස්කන්ධ පහක අවස්ථාවට ක්ෂණයක් තුල පහළ නිරුද්ධ වෙනවා. මේ පංච උපාදානස්කන්ධය තමන්ට තේරෙන විදියට, දැනෙන විදියට මෙනෙහි කරනවා. පෙනෙන විදිය පස්සේ හැදේවි. බොරුවට පේන්නේ නැතිව පේනවා කියන්නේ යන්න එපා. හුඟක් අය මේ බුදුදහම යදන් ගෙවන්න බැරි පව් කරගන්නවා. මාපෝ මට පේනවලු හොඳට. පේන එකක් ගැන අපි දොඩන්නේ නැහැ. දැන් අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. කවදා හරි පෙනෙයි. පේන කෙනා කෑ ගහන්නේ නැහැ. පේන අය සද්ද නැහැ. හරි අමාරුයි මේ සිතක් බලන්න. ඇති වෙන වේගෙන්ම කොහොමද බලන්නේ? ඇති වෙලා ඉවර වෙලා මේ දැනෙන්නේ. පටන් ගන්නෙම අවිද්‍යාවෙන්. පටන් ගන්නෙම තණ්හාවෙන් රූපේ. අපිට එහෙම හිතෙද්දී පේන්නේ. එහෙම හිතෙද්දී මුල මතක් වෙන්නේ එහෙමයි පහුවෙලා සිතුවිල්ල එන්නේ. ඒක ධර්මතාවයේ හැටි. කාටත් එහෙමයි. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් මේ මරණාසන්න වෙලා හුස්ම ගන්න අමාරු වෙනකොට. ඔබ හිතන්න ඔබට මේ වෙන අනාගතයේ දවසක තනියෙන් මැරෙන වෙලාවට වෙන ඊටාම මහ බියකරු අධික සෝචනීය තත්ත්වයක් මේ විස්තර කරන්නේ. ඔබ මූණ දෙන තත්ත්වය මොකද ඔබ මේක මගහරින සල්ලි වියදම් කරන්නද? මේ රත්තරන් කණ්ඩක් ගහලා මගහරින්නද මේකෙන්? මේ ලෝකෙම අයිති කරන් අඟහරු ලෝකෙත් අයිති කරන් මගහරින්න හිතන්න එපා. ඔබ බොරු. අවසානයේ ගිහිල්ලා අර සුණකෙක් වෙලා ඉපදුණු තොදෙයි. පුතා දන්නේ මේ තාත්තා කියලා. ඊට අවුරුද්දකට ඉස්සෙල්ලා මගේ තාත්තා මේ බල්ලා බලු වැටියා. ධර්මතාවයක. නොතේරෙන මිනිස්සු උඩ පැන්නට තේරෙන අය උඩ පනින්නේ නැහැ. ඔබම හිත නිවා ගන්න කියන පිරුණු කලේ දිය නොසලේ කියලා. අන්න ඒ වගේ අවබෝධයටපත් වෙන අය හරි බොහොම සාන්තයි. හරි නිවිච්චයි. ඒ බුදුහාමුදුරුවෝ මතක් වෙන වාරයක් ගානේ හිත සතුටෙන් පිරෙනවා.
ඒ බුදුන් වහන්සේ මෙච්චර දේශනා කරලා තමාරු නම් කොයිතරම් අමාරුද උන්වහන්සේ සොයාගත්තේ. උන්වහන්සේ මේක සොයන්න තමයි ඇස්සිස් මස්ලේ දන් දුන්නේ. කෙලෙහි ගුණ නොද જાතියට මේ කතා කරන්නේ. පොඩ්ඩක් මතක නැහැ. බුදු උනේ කොහොමද කියලා චුට්ටක් මතක නැහැ. බුදුහාමුදුරු කියලා කියන්නේ නිකන් මේ හරියට යාළුවෙකුට කතා කරනවා. දැන් අම්මට අම්මේ කියලා එන යට හොද්දට කතා කරලා බුදුහාමුදුරන්ට කතා කරන හැටි බලන්න. එච්චරම නිවට වෙච්ච පිරිසක් අපි. තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ, තුන් ලෝම සනසන බුදුන් වහන්සේ, තුන් ලෝකේ වෙනුවෙන් පහළ වෙන උතුමන් වහන්සේට අපි කතා කරන්නේ. බුදු රූපේ පොඩියට තියලා මහ විශාලට වෙන වැද්දන්ගේ රූප තියලා තියෙන මේ බඩ තියෙන වැදි රූප තියාගත්ත ලෝකෙකට මේ කතා කරන්නේ. අපි මේක ශ්‍රද්ධාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මේ වෙන දෙයක් නැති මේ සරණං අඤ්ඤං බුද්ධ මේ සරණං වර වෙන සරණක් නැතමයි. නැහැම තමයි ආයි. තියෙන නම් අපි දකින්න. මොකක්වත් නැහැ. අර මරණාසන්න වෙලාවේ මතක් වුණා රත්තරන් බඩු ටික තමන්ගේ සාධාරණ වස්තු. බල්ලෙක් කියලා උපන්න. අකුසල් සිතක් ඒක. තේරුම් ගන්න. එහෙනම් මෙන්න මේ සිත සුද්ධ කරනවා කියන්නේ සිත සුද්ධ නොකර නිසානේ ඔය එහෙනම් ඔය වැටෙන්නේ නැත්තේ. අනුමානව හිතන්න. සිතේ ඒ මතක් වෙන රත්තරන් බඩුව ඇතුලේ තියෙන රූපයක්. සංඥා. අනිත් ඒවායින් වෙන් කරලා මේ රූපය අසුරු කරන්න ඔබට මතු කරලා දෙන සංඥාවෙන්. ඒ රූපයත් එක්ක පහළ වෙන සුඛ වේදනාව හරි දුක වේදනාව හරි අදුක්කම සුඛ වේදනාව හරි. ඒවා තමන් දැක බලා ගන්න ඕනේ. ඒවා දකින්න බැරුව නිකන් දැක්කා කියන්න එපා බොරුවට පව්. ඒ පව ගෙවන්න බැරි නිසාම දහම අහුවෙන්නේ නැහැ. තව කොච්චර දැඟලුවත් අහුවෙන්නේ නැහැ. වීරිය වඩන කෙනෙක් එහෙම නැත්නම් වීරිය වඩනවා නෙමෙයි වීරිය පහළ වෙනවා මේ පෙර සසර පින් ඇවිස්සෙනකොට දහම හොයන්න ශ්‍රද්ධාව වෙනකොට ශ්‍රද්ධාවත් එක්ක වීරිය වැඩෙන ධර්මතාවක්. මම වීරිය වඩනකොට මොකද මගේ හයියෙන් අල්ලන්නේ මිටමලෝගෙන. මහා බරපන්තියක් උස්සලා හොඳ බරපන්තිය කෙනෙක් කියන්නේ. බරෝසවන කෙනෙක්. එහෙනම් එයයිලට වීරිය තියෙන අනිත් අය. සුනීතල සෝපා. අපි වරද්දන් ඔක්කොම. දැන් තේරුම් ගන්න. ශ්‍රද්ධාවත් එක්කයි වීරිය වැඩෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම මූලික අංග. එතකොට ඔබ මේ දහම කෙරේ ශ්‍රද්ධාව වෙන්නේ සංසාරේ පොඩ පුරුදු කරන් ඇවිල්ලා බොහෝ කාලාන්තරයක් කල්පලක්ෂයක් විතර පුරුදු කරන් ඇවිල්ලා. ඒ පුරුදු කරන් ආපු ගුණය තමයි මේ ශ්‍රද්ධාව ලෙස මේ වැඩි. අන්න ශ්‍රද්ධාවත් එක්ක මේ දහමේ හිත පිහිටන ශක්තිය විරිය. ඒකත් එක්ක මේ උපාදානයත් මේ සිතුවිල්ලත් ඒ දහමත් එකතෙන් කරන ශක්තිය සතිය. ශ්‍රද්ධා විරිය සතිය. අර හිතේ එකඟ බව හිතෙන් විසිරෙන්නේ නැහැ පිටතට යන්නේ නැහැ. තමා තුළම පහළ වෙන බව සමාධිය. කුසල අකුසල වශයෙන් වෙන් කරන්න පුළුවන් ශක්තිය. ප්‍රඥාව. ගැලවුණා කියලා දකින්න. මෙන්න මෙතනයි තැන. මේක තමයි නිවැරදි කියලා. ඒ තුලින්ම ප්‍රඥාවට වැටෙන තැන. ඉන්ද්‍රිය ධර්ම. මෙච්චරයි අපිට ඉතුරු වෙන්නේ. මේ ටික තමයි බලය වෙන්නේ. මේ ටික කරන්න පුළුවන් තැනයි බල ධර්ම කියන්නේ. මේ ටික භාවිතා වෙන දවසට මේ අවබෝධ කරනවා. මේ තමයි මූලික අංග. ඉන්ද්‍රිය ධර්ම. ඒක බලය බවට පත් වෙන දවසට මේ සසරේ නෑ. සසරේ නැති කෙනා මේ ලෞකික දේවල් වලට ආසද ගස් හිටවනවද පොල් ගස් හිටවනවද වැවිලි භෝග වවනවද තියනේ මතයරලයන් රාහුල කුමාරයා ගිහිල්ලා කොහොත් වැවිලි වැව්වද භෝග හිටෙව්වද විශාලා මහණුට ආධාර අරන් ගියාද අපි බුදුදහම කියන්නේ බුදුදහමට නෙවෙයි ඒකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ පාපෙ ගෙවන්න තව කල්පාන්තර ගානක් නිරවල උපදිනවා ඉතින් තේරුම් ගන්න කාටවත් ගැටි නැතුව හිතන්න මේ කතා කරන මමත් එක මිනිහෙක් විතරයි. ඒ නිසා කිසි කෙනෙකුට ගැති වෙන්න බෑ. ඔබ හොඳට අවබෝධ කරගන්න. දැන් අර බල්ලවුණු කෙනාට දැනෙන එක තියෙනවා. දැනෙනවා. රිදෙනවා බඩගින්න දැනෙනවා. අපිට දැනුත් තියෙන දැනෙන එකක් විතරයි. අමුතු දෙයක් නෑ. පේන දේ දැනෙමින් පේන්නේ මේ. පේනවා අර හතුරා කියනකොට විඳවමින් පේනවා. ගමරාල හතුරා කියලා විඳවමින් පේනවා. හොඳ කෙනා කියලා විඳවමින් සුඛ වේදනාවෙන් විඳවමින් පේනවා. ආයතන එකට තියෙන්නේ. ස්කන්ධ ආයතන ධාතු මේ ටික එකට තියෙන්නේ. ගහේ පොත්ත වගේ, ගහේ අරටු වගේ, ගහේ මුල් වගේ, ගහේ කොළපත්‍ර වගේ. ඔක්කොම එකට. වෙන් කරන්න බෑ. වෙන් කරලා මෙනෙහි කරන්න. එතකොට කවදා හරි මේක ඔප්පු වෙයි. එක පාට ඔප්පු වෙන්නේ නැහනේ. ඉස්කෝලේ ගිය ගමන් A level ක්ලාස් එකට දැම්මේ නැහැ මොන්ටිසෝරි මට්ටම බාලාංශයට දැම්මේ. දැන් මෙන්න මේ අවබෝධයට ආපු කෙනෙක් තමයි පව් කරන එක නවත්තන්න පටන් ගන්න.
මේ සසර බය මේවා හුරු කරපුවා තමන්ගේ හිතෙන් අයින් නොවන බව පේනවා. දැන් කෝසල මල්ලිකාව පරණ කරපු බල්ලෝ උන්ගේ ප්‍රශ්නයක් මතක් වෙනවා. කොයි කාලේ කරපු එකක්ද දන්නේ නැහැ. කල්ප ගාණක් යහවෙන්න පුළුවන්. දැන් අයින් කරන්න පුළුවන්ද හිතෙන්? ක්‍රමයක් තියෙනවා. දන් දීලා පුළුවන් වුණාද? බෑ. මේක දහම කතා කරන්නේ. චතුරාර්ය සත්‍ය මේ කතා කරන්නේ. මාර්ගේ දන්නව නම් අන්න එකයි දන් දෙන ගමන් දහම අවබෝධ කරගන්න. නැත්තම් ඉවරයි. දහම පැත්තකට විසි කරලා දාන සීල කියන පැත්තට විතරක් ගියොත් ඉවරයි. ප්‍රඥාව වැඩෙන්නට ඕන. බුද්ධ ශාසනය කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට එන හැටි. අපි ඉන්න තැන සහ අපි ඉන්න තැනින් වෙනස් වෙන හැටි සම්මා දිට්ඨියට පත් වෙන හැටි මාර්ග ඥාන මේ ඔක්කොම එකට. නැත්තම් ඉතින් දැනුත් නිකන් ඉන්නකොට මතක් වෙන ඒවා බලන්න ඉතින් දැන් මේ මැරෙන වෙලාව කියලා හිතන්න. එතකොට හුස්ම ගන්න බැරුව තද වෙන වෙලාවට මොනව මතක් වෙයි? හිතන්න. දැන් ඔබට හදිස්සිය හයියෙන් දොරක් වහනවා ඇහුණොත් දූවල ඇහිලා බලනවා කවුද දොර ඇරියේ කියලා. ආපුවන කුසල් සිත ඇහැටි. මහා දැඩි වූ කර්කශක අකුසල් සිතක් ආවා. කවුද දන්නේ දොර ඇරියේ කියලා බලන්න. ද්වේෂය හැංගුණු දේශයේ මූලික වෙච්ච සිතක් ආවා. අපි දොර බලන්න දුවනකොට පූසෙක් දැක්ක. දැන් පූසට සලකනවා මෛත්‍රියෙන් නේද? සියලු සත්වයෝ. ඇයි සියලු සත්වයෝනේ? සූපත් ඒවා. පූසට කතා කරන භාෂාවක් ඔබට පහළ වෙනවා. ඔබට ඒ වෙලාවට වටේ ඉන්නේ කවුද පේන්නේ? පූස හට්ටියක් පෙරලලා නම් ඔන්න දැන් ඔබ කරපු වඩපු කුසල් අකුසල් නිසා ඔබ වඩපු ධර්ම ඥාන නිසා මොන්න දැන් තත්ත්වෙ හිතා ගන්න. පූසට කතා කරන භාෂාව. උට සිංහල තේරෙනවද? පූසා සිංහලද? පූසා ද්‍රවිඩද? පූසා හින්දුද? නෑ. શબ્දට වය වෙනවා. શબ્ද හැටියට උට සංඥාව උපදිනවා ඇති උගේ ලෝකේ. අපිට සද්ද ඇහුනම කොටියේ සද්ද ඇහුන කොටියගේ රූපේ හිතේ උපදිනවනේ. අපි දුවනවනේ එතකොට කොටියදී කෑ ගහලා කිව්වනේ දුවන්න කියලා. නමුත් කොටියගේ රූපේ දුවන එකයි දෙකම එකට උපදින. පූසටත් එහෙමයි શબ્දයත් එක්ක සංඥා සංඛාර සංඥා චේතනා පස්ස මනස්කාර රූප නාම රූප කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ පූසා වසුරු දාලා තියෙන ගෙදර මිදුලි. දැන් ඌට මෛත්‍රී කරනවා. අපිට බැරිකම. අපි මේක කෑ ගහලා මේක අස් කරනවා. අපි එච්චර ඉගෙනගෙන නැහැ නේ එච්චර දෙයක් මෙනෙහි කරගන්න නේද? කෑ ගහලා අස් කරනවා. මේ උපන්සිත සුද්ධ කරගෙන අස් කරනවා. අපි තෝරන් තියෙන්නේ මොකද? ලේසි තෝරගන්න මොකද? කෑ ගහලා අස් කරන්නේ. ලෝකෙටම කෑ ගහලා අස් කරන්නේ. ඒ පූසටත් අල්ලන් ඇවිල්ලා මූණ බිම උලලා එතන උලලා හොඳ ලී පාරක් ගහලා එතන අස් කරන එක අපිට පුරුදු. අන්න අපි වඩපු දහම. අන්න අපි ඉන්න තැන. මම කියන්නේ දැන්වත් ගැලවෙන්න සසරින්. එකම සතුටුදායක පුවතක්වත් අහන්න ලැබෙන මේ යුගයේ හිතන්න මහ විකෘති උපරිමයටම ආපු යුගයක මේ ඉන්නේ. අන්ත කෙලවරේ ඉන්නේ. කවුරුත් එක්කෙනෙක් නෙවෙයි. සියලු දෙනාම අන්ත විකෘති උපරිම පරතරක ඉන්නවා. ඉතින් අපි ඒ ලෝකෙ තුල කිමිදි අපිත් මේක ඉන්නවා මේ සාගරේ. දැන් හොඳම කාලේ තේරුම් ගන්න මේවා ඔක්කොම දකින්න. සතර පෙරනිමිති දැක්කම බෝධිසත්වයන් වහන්සේ ඔක්කොම දමලා ගියා. ලෙඩා ගැන දැක්කම හිතුණා මමත් ලෙඩ වෙනවා නම්. කවදා හරි මොනවටද? මම මහල්ලෙක් වෙනවා නම් මොකටද? මම මැරෙනවා නම් මොකටද? Hindu පූජකයා දැක්කම හිතුණා ඇහුවම චන්න කිව්වා මේ හොයනවා කියලා විමුක්තිය. නොමැරෙන දෙයක් තියෙනවා ඒක හොයනවා. ආන්නේ දා හිතන්න හිතේ. ඒක හොයාගන්න හිතුණා. ඒ සසර පුරුද්ද තිබුණු නිසා ඇවිස්සුණා හොයන්න. අපි හිටියනම් නොමැරෙන ක්‍රමයක් හොයනවා. නොමැරෙන ඉන්ජෙක්ෂන් එකක් හොයනවා. අනුන්ට මවා පෙන්නන ලෝක නිර්මාණය කර ගන්නවා. රැලි වැටෙන්න දෙන්නේ නැහැ. ගාලා තට්ටු අලවලා ඉන්ජෙක්ෂන් ගහගෙන අපි ඒ සසරේ හැටි ඉතින් ඒ අයගේ පුරුදු නැති හැටිනේ දහම ගහුවෙන්නේ නැහැ. දහම ඕනත් නැහැ. ඒගොල්ලන් දහම කියන්නේ ඒගොල්ලන්ට ඕන ක්‍රමේ පවත්වන්න, ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය පවත්වන්න මේක වෙනස් කරන විකෘතිකරණේ. හිතන්න දැන් මේ කියු කතා ටික හොඳටම ඇති ඔබට ඔබව තේරුම් ගන්න. දැන් ඔබ මරණාසන්න වෙලාව වුණා ඔබට දැන් හුස්ම හිර වෙන්න යනකොට දැන් මේ කොරෝනා හැදිච්ච පිරිස් ඉන්නව ලංකාවේ නෑ හැදුණු කෙනෙක් නෑ කාටවත් හැදුණා පෙර පින්බලයට රටේ ඉන්න පින්වතුන් බේරුණා ඒ බේරුණා ඒ දන්න කොච්චර අමාරුද හුස්ම ගන්න
මොන බාන් වලකට මොන වෙනි වලකට ඇල්ලුවත් ඒකෙන් නෙවෙයි පෙරපින නැත්තම් බේරෙන්නේ නැහැ වෙනි වලකට අල්ලපු අයත් මැරෙනවා. ඔබ හිතනවා ඒකටම සාක්ෂි දීලා ඒකට තැන දීලා බෙහෙතට තැන දීලා දහම විනාශ කරලා දැම්ම. කවුරුත් කරන්නේ ඒක. දේශීය හෝ විදේශීය වශයෙන් බෙහෙත් වෙන් කරගෙන අපි තර්ක කරමින් මේ බුද්ධ වචනේ කොතනද බුදුන් වහන්සේ ආයුර ආරෝග්‍ය සම්පත්තිය කියන්නේ. ඒකෙත් උගන්වනවා බෙහෙත් මේ බෙහෙත ගත්තොත් හොඳයි. ආසියාදික බෙහෙත් ගත්තොත් හොඳයි. මේක ගත්තොත් හොඳයි. ඒව නෑ. මම දහම කතා කරන්නේ. කවුරු හරි කතා කරන්න කෙනෙක් ඉන්න බෑ. නැත්නම් ඉතින් හැමදාම මේක නැති වෙලා යනවා. අභිවාදන සීලිස නිච්ඡං වඩ්ඩපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ඔබ යම් දවසක සීලයට එනකොට මෙන්න මේ සියල්ල හොසි වෙලා යනවා. මේ දොස් ටික ඉවරයි. මේ සීලය දේශනා කරන්නේ විශාලා මහනුවර. සීලවන්තයෝ යනකොට උන්වහන්සේලගේ බලයටයි මේක නැති වෙලා යන්නේ. සියලු පරිසරය වෙනස් වෙන්නේ. නරක මිනිස්සු පහළ වෙනකොට පරිසරය විනාශ වෙන ලෝසක පහළ වෙනකොට මුළු පරිසරයම විනාශ වෙනවා. සීවලී කුමාරයා පහළ වෙනකොට පරිසරය සුරැකෙනවා. දැන් මේ කරුණු එකතු කරගන්න ශක්තිය හිතේ මැදි තාම නේද? අන්නේ හිතෙන් තමයි ඔබට මේ එකතු කරලා දීලා ඔබ ධම්මේ ධම්මානුධම්ම පටිපන්න කෙනෙක් බවට පත් කරන්න උදව් වෙන්නේ මෙන්න මේ ගන්න ඥාන දර්ශනයමයි. එතකොට අපි සංසාරේ මොනතරම් එහාට දුවපු අයද? පාර දිගේ දුවන්නට ඇති. සැප හොයාගෙන දුවන්නට ඇති. අපි දිව්වන්නේ මීටර් 100 දිව්ව තෑග්ගක් ගන්න. ඉතින් මොනවද තෑග්ග කියලා හොයන්න. පොඩි කාලේ අපි පටන් ගත්තා එතනින් කාම ලෝකෙට. ඊට පස්සේ අපි හිතනවා අපි මේ පොඩි ළමයින්ට දෙන්නේ පොඩි තෑගිනේ හැඳි ගෑරුප්පු පොඩි දෙන්නේ පොතක් දෙකක්. කොපි පොතක් මකන කෑල්ලක්. එහෙම දෙන්නේ. දැන් එන්නේ ඉස්සරහට අවුරුදු උත්සව. ඒවා ඉවරදන් නෙවි මේ කියන්නේ මේ අපි පුරුදු වෙච්ච හැටි. ඊට පස්සේ අපි මේක 16න් 15 දුන්නොත් ඒගොල්ලන්ට ඊට ටිකක් ලොකු තෑගි හම්බ වෙනවා. 19න් 15 දුන්නොත් ඊට ලොකු තෑගි හම්බ වෙනවා. ඊළඟ වයසක් නැතුව ඉන්නේ ගමේ අයට දුවනකොට ගම හරහා දුවනකොට ඒගොල්ලෝ ලොකු තෑගි හම්බ වෙනවා. ඒතර පොඩි කෙනාට පොඩි මිටියක් දෙන වේදිකාවට ගෙනල්ලා. එයා බහින්නේ අයියෝ මට අරක නැහැනේ කියලා. මහා සංවර සිත් පහල කරන්න මේ ලෝකෙ හැමදේම උදව් වෙනවා. සංස්කෘතික අංග පවා සියලු දේවල් උදව් වෙනවා. මේ ඔක්කොම දාලා යමක් තියෙන්නේ. එකපාරට නෙවෙයි අවබෝධ වුණාම කවදා හරි තේරෙයි මේවා දුක නම් දුක ASCII කවුද ඉන්නේ? හිතෙන් අතාරින්නේ. දැන් බුදුන් වහන්සේලා සමාජෙමනේ හිටියේ සමාජෙ ඉන්නේ හිතෙන් අතෑරලා. හිතෙන් සුද්ධ කරගෙන හිතේ රාගය, ද්වේෂය, මොහය නැති වුණ තැනට බුද්ධත්වය කියලා කිව්වා. ඒක අපිට අදාළව සූත්‍ර දේශනා කරන අපිට පොඩි දෙයයි දේශනා කරලා තියෙන්නේ මේ රාගය පහළ වුණාම මේක රාගය කියලා දකින්න එක වැඩක් කියලා දකින්න අනර්ථයක් කියලා දකින්න අසුබයක් කියලා දකින්න විපාකයක් කියලා දකින්න ඔච්චරයි තියෙන්නේ. ඒක මෙල්ල වෙනකන් එහෙම මෙනෙහි කරන්න. ඒක කාමච්ඡන්දයකට ගන්න එපා. ඒක කාමයට ගන්න එපා. ඒක ඇසුරු කරන්න ගන්න එපා. ඒක සැපයි කියලා ගන්න එපා. ඒ දුක සැපයි කියලා පේන්නේ අවිද්‍යාවට. දුක නොපෙනෙන්නේ අවිද්‍යාවට. අන්න එහෙම පරිවර්තනයක් වෙන්නේ. යටි කුරුකල භාෂණය කියන්නේ හරි දේ අනිත් පැත්ත ගහපු එක. එහෙනම් හරි දේ හරි පැත්තට හරව ගන්න උඩු කුරුකලා කියන්නේ. යටි කුරුකල භාෂණය උඩට හරවනවා කියන්නේ වැරදි දෙයට තිබුණු දේ තිබුණේ වැරදියට හරි විදියට හැරෙව. ඔබට පහළ වෙන්නේ වැරදියට ඔබ හරවගත්ත හරවන එකට කියනවා සද්ධර්මය. හලවන්න උදව් වෙන එකට කියනවා සද්ධර්මය. හරවගත්තට පස්සේ කියනවා ධම්මහට ධම්මපටිපන්න. මේ පුරුදු වෙන්න ඕන හැම කෙනා. අමාරු වැඩක්. ලේසි කියලා සරල කරන්න එපා. තාම අමාරු වෙනවා. නේ. දැන් ලේසි නම් ඉතින් ධම්සෙනේ විසාරිපුත්ත මහරහතන් වහන්සේ එක තප්පරෙන් rahat වෙන්න ඉපේ. එක පදයක් අහන්නේ නැහැ. දවස් 7ක් ගියා. සෝවාන් වුණු තැන ඉඳලා දවස් 7ක් ගියා. දවස් 15ක් ගියා සාරිපුත්ත හාමුදුරන්ට. මුගලන් හාමුදුරන්ට දවස් 7ක් ගියා. සෝවාන් වුණු තැන සිට. ඒ කියන්නේ අවබෝධ කරගත්ත තැන ඉඳලා ගියපු කාලය කියන්නේ. සෝවාන් වුණා කියන්නේ ස්ථිර වුණා. අවබෝධය ස්ථිර වුණා. දැන් එතන ඉඳලා සියලු කෙලෙස් හින්දෙනකන් ඉන්න කාලේ තමයි. දැන් ඔබට පේනවා ගමරාල. අපි හිතමු ගමරාලම පේනවා කියලා. පේන්නේ ගමරාල. හිතෙන්නේ මවන්නේ ලෝකේ. හිතටයි ලෝකේ කියන්නේ. තස්සුන් ලෝකේ පටිච්චිත දුක්ඛන් ලෝකේ පටිච්චිත කුමකටද ලෝකේ කියන්නේ? දුකට කිව්ව. දුක කියන්නේ කුමද? පංච උපාදාන ස්කන්ධෙට, සංස්කාරයට. දැන් තේරුණා. එහෙනම් ඔබ දන්නවා දැන් බඹයක් පමණ කය තුල ලෝකයක් ලෝක සමුදයත් පනවනවා කියලා රෝහිතස්ස සූත්‍රය දේශනා කරා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ගමරාල හතුරු කියලා පහළ වෙන දේ සිතුවිල්ලක්මයි. ඒ දුකමයි. ඒකේ ද්වේෂය තියෙනවමයි.
අන්න දැන් දකින්නවා. එතකොට අවධානය යන්නේ තමන්ගේ හිතට. නැත්තම් ගමරාල හතුරු කියන එක ලේසි හිතන්න. හරිම ලේසි. හිත මේ අපට පව් කරන්න මවනවා. හිත පහළ වෙන හැටි. මේ හේතුඵලය කියන්නේ ඒක. හේතු කියන්නේ මේ කරුණු එකතු වෙනවා. මේ ටික ඵලයක් ලෙස ඒ මොහොතම ඒ එකතු වීමම ඔබට අයිතිය ලෙස ලැබෙනවා. මේකට අනුවම මේක වෙනවා. මේ නොදන්නකම අනුවම මේක ඇසුරු වෙනවා. වචන කඩ ගන්න ගියොත් මේකේ අර්ථය එන්නේ නැහැ. අර්ථය ගන්න බෑ. වචනවල තේරුම් ගත්ත කියලා වචනේ හතරට කඩලා මේක තේරුම ගත්තා නිවන් දකින්නේ. ජීවිතෙන් ගන්නකොට හරිම සරලයි. එතකොට දැන් මරණාසන්න වෙලාවේ රත්තරන් බඩු මතක් වෙනවා. රත්තරන් බඩු මතක් වෙනවා කියන්නේ රූපයක් තියෙන්නේ. රත්තරන් බඩු කියන්නේ රූපයක්මයි වේදනාවක්මයි අනිත් ඒවාෙන් වෙන්කොට හඳුනා ගන්න අසුරු කරන්න හිතෙන් යොමු කරන තැන සංඥාව කියන්නේ. සංඥා සංඛාර කය සිත වචනය ඒකත් එක්ක ක්‍රියාත්මක කරන සූක්ෂම කය සිත වචනය. සූක්ෂම. මරණ වෙලාවෙත් මේක යොමු වෙනවා. එතකොට මේ කය හීතල වෙද්දී අන්න අර සූක්ෂම කය සකස් වෙන සූක්ෂම කොටස් ඒකාන්තයෙන්ම මේවත් එක්ක වැඩ කරනවා. විඥාන දැනීම. විඥාන කියන්නේ හැදෙන දේ තමයි දැනීම ලෙස තියෙන්නේ. සකස් වෙන අරමුණමයි සංඥාමයි දැනීම ලෙස ඉන්නේ. වෙන මොකුත් නෑ විඥාන. දැන් එයා ගමරාල හතුර කියලා හිතෙනවා. අන්න කාමච්ඡන්දේ කියනවා ඒකට. ඒකට කියනවා දුක තෝරගත්තා කියලා. ඒක අවිද්‍යාවෙන් පටන් ගත්ත දේ තෝරගත්තා කියනවා. ඒ කියන්නේ දහම තෝරගන්න කොච්චර අමාරුද හිතනේ මේක පෙන්වන්න ඕන දැන්. මොකද අපි කොලයක් බලන්නේ කොලේ බලන්න හිත තියෙන්න එපායි. බලන්න කියලා හිතෙන්න එපායි. නෑ හිතෙන්ම කියනවා ඔය ස්කන්ධ පහක් නේ පංච උපාදාන ස්කන්ධය. ඔය සිතුවිල්ල, ඔය දුක පහළ වුණා. ඒත් පෙන්වන්නේ සිත. සිතේ මතුවෙන මේ ටික. එතකොට අපිට එකපාරටම අන්න සිහිය එනවා. සිහිය කියන්නේ අපි විකෘති පිස්සුවෙන් ගලවන එක. සිහිය නැති මිනිහා මොනවා කරාද ඒ මිනිහා දන්නේ නැහැ. එහෙනම් අපිට සිහිය නැහැ අපි පිස්සෝ. ඒකයි අපිට සබ්බේ ප්‍රත්‍යඥ උන්මත්තකා කිව්වේ. අපි තාම අර රූපේ දිහා බලන් මේ හිතේ හැදුණු එක නොපෙනී එළියේ දිහා බලන් ඔරෝගෙන ඉන්නවා. පිස්සෝ කියන වචනේ හොඳ වැඩි. එළියේ ඉන්න කෙනෙක් දිහා බලාගෙන එබි බලනවා. අනේ මගේ හිත මට නෙපෙනි මං මොනතරම් විඳවනවද කියලා බලන්න. හැඩයි කැතයි කියලා මැවෙන ලෝකය. මා තුලයි මැවෙන්නේ. මට මා තුල මේ දේ නොපෙනි. එළියේ කෙනා කැතයි එළියේ කෙනා හැඩයි කියලා කියනවා. එතකොට හිත ඇතුලේ තියෙන රාගයයි ද්වේෂයයි. ඒ දෙක තමයි Tamanට ජීවිතේ වෙලා තියෙන්නේ. මේ පුරුද්ද තමයි සංසාර පුරුද්ද කියන්නේ. ආරේ ගති නෑරේ කියන්නේ තෝක මේ ආරේට ආව සසරේ ආරේ කියන්නේ සසර. ඒ ගති ඇරෙන්නේ නෑ. ඉතින් අපි හරි දහම ආනකොට නම් හිතනවානේ හයතවත් ගැලවේවා. ධම්මචක්කපවතුන් සූත්‍රය මේකට කදිම ලස්සනට විසඳුම දෙනවා. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පෙර මෙවැනි උතුම් දෙයක් අසා නැත. අනනුස්සතේසු ධම්මේසු. දැන් මට චක්කුන් උදපාදියස් පෑදුනා. එනමුන ධම්මස පහළ වුණා චක්කුන් උදපාදි. ඥානං උදපාදි ඥානය මට පහළ වුණා. චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි ප්‍රඥාව පහළ වුණා. එහෙනම් මේ දහම් පණිවිඩේ හිතට එනවනම් අන්න ප්‍රඥාවමයි ඇස් දෙකමයි. චක්කුන් උදපාදි ඥානයමයි. චක්කුන් උදපාදි පෙනෙන ශක්තියමයි ඥානං උදපාදි ඥානයමයි ප්‍රඥා උදපාදි ප්‍රඥාවමයි විද්‍යාව උදපාදි විද්‍යාවමයි ආලෝක උදපාදි ආලෝකයමයි. එහෙනම් ධම්මස. තංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති. දුක පිරිසිදු දකින්නමයි. එහෙනම් මේ දුකයයි දැක්කොත් යම් කෙනෙක් අර මිනිස්සයා මගේ හතුරා කියලා හිතනකොට මේ සංස්කාර ධර්මයක් මේ සිතුවිල්ලක් උපාදානස්කන්ධයක් මේ පහළුනේ දුකයි හිතනවා නම් අන්න දැන් Taman දුක පිරිසිදු දැක්ක වෙනවා. දුක කියලා දැක්කේ උපාදානස්කන්ධ ටික සිතුවිල්ල දුක කියලා දකිනකොට Tamanට පේනවද මං දුක කියලා දකිනවා. දැන් දුක කියලා දැක්ක කියලා දකිනවා. පරිඤ්ඤයන්ති පරිඤ්ඤා තන්ති. දුක පිරිසිදු දකිනවා. දුක පිරිසිදු දැක්කා කියලා Tamanට පෙනෙන ශක්තිය සම්පූර්ණ වෙන්නේ ඔතෙන්දී. දුක පිරිසිදු දකින්න බවත් දුක පිරිසිදු දැක්කා කියලාත් පේන්න ඕන. තාම එහෙම බැරුව ඇති ඔබට. හැබැයි එකපාරට අර බලවන්තයා පහළ වූ දවසට අපි කාටත් පුළුවන් වෙනවා.
ගල් ගුහාවක හැංගිලා ඉන්නවලු අනුරාධපුර දිසා අන්න එතුමාගේ බලය ආපු දවසට. මේ කියන එක තේරෙන අයට තේරෙයි. හැමෝන්ටම හැම රහස් දෙයක්ම තේරෙන්නේ නැහැ. එතකොට සමුදය ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං. අන්න අර දුක පිරිසිඳ දකිනකොට සමුදය හෙවත් තණ්හාව පහ කරනවාමයි. පහ කරනවාමයි මේකයි පහ කරන මග. එහෙම දකින්න එකයි පහ කිරීම. පහීනන්ති පහ කළාමයි. Tamanට පහ කරන බවත් පේනවා පහ උණු බවත් පේනවා. මොනවද? සමුදය හෙවත් තණ්හාව. මොන තණ්හාද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. දුක්ඛ සමුදය පෙන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස. කාමයන්ට තණ්හාව. කාමයන් කිව්වේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. ඔන්න පංචකාමයන්ට. ඔය කාම වස්තුන්ට හිතෙන් ඇලෙන බව. කාම තණ්හා. අන්න භවයට තණ්හා කරා වෙනවා. කාමයට ඇලෙනකොට ඒ ඇලිලා තියෙන්නේ භවයටමයි. ඕක තමයි භවය කියන්නේ. කතමාච බික්කවේ භව. භවය කියන්නේ කොමක්ද? රූප භව, අරූප භව, කාම භව. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිජ්ජාභි සංස්කාර. භවය විස්තර කරනවා පටිච්චසමුප්පාදේ. මෙච්චර ගියත් ඔය ගැඹුරුයි. නමුත් ওই ටික කරනකොට ඔක්කොම කෙරිලා. ඔය බස් එකේ මාර්ලා යනකොට ටයර් 4 කැරකිලා. ස්ටීරියන් එක වැඩ කරලා, ගියර් මේවා වැඩ කරලා. හැබැයි ඔබ බස් එකේ යනවා විතරයි. මේ ඔක්කොම වැඩ කරනවා. ඒ වගේ මේකේ අවබෝධ කරනකොට වෙන දේවල් මේ කියන්නේ. ඔබට කියන්නේ දකින්න විතරයි. ඔබට සරල දෙයක් දුන්නේ. භාග්‍යතුන් වහන්සේ ඇස් මස් ලේ දන් දුන් උත්තමයන් වහන්සේ මහ කටුක ක්‍රූර ජීවිත අත්දැකීම් වලට මුහුණ දුන්නා. ඔබට ඇවිල්ලා ඒව කියන්නේ. ඔබ අඬවන්නේ. ඔබට දරා ගන්න බැරි නම් ඒව කියන්නේ. උන්වහන්සේ දරා ගන්න පුළුවන් අයට දේශනා කළා. ඒක ත්‍රිපිටකයේ ලියුණා. පිළිගන්න බැරි පිරිස පිළිගන්නේ නැහැ. ඒ හැටි. කොහොමද එහෙමයි? දිවිදෙනට කන්න පනිනවා. එච්චර අමාරුයි මේ අවබෝධ කරගත්ත දේ. ඔබට මේ පොඩි දෙයක් කියන්නේ. දැන් දුක අවබෝධ කරගත්තා. දුක පිරිසිඳ දැක්කා, දුක පිරිසිඳ දැක්කා කියලා දකිනවා. එතකොට සමුදය පහ වෙනවා. සමුදය කියන්නේ තණ්හාව නැති වෙනවා. නැති වුණා කියලා දැක්ක. දැන් තණ්හාව නැහැ, රූපෙට ඇලීම නැහැ. දැන් රූපේ තියෙනවා. ඇලීමක් නැතුව. හැබැයි මතකේ තියෙනවා. ගමරාල ගැන රූපේ තියෙනවා. දැන් හිතෙන් පේනවා. ගමරාල කියන්නේ හිත තුල රූපයක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් කියලා පේනවා. තමා තුල මේ විදිහට වැඩ කරන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන විදිහට කියලා පේනවා. දැන් ගමරාල ගැන අකුසල් සිතක් වෙනුවට අකුසලෙන් මිදෙන සිතක් බවට පත් වුණා. අන්න දුක්ඛ නිරෝධෙදි පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ නිරෝධං අරිය සත්‍චිකාතබ්බං. සත්‍යයි දුක්ඛ නිරෝධය. නිරෝධ වෙන බව සත්‍යයි හැම බලනකොට. සත්‍ය වෙන බව පේනවා. සච්චි කතාන්ති සත්‍ය වූ බව දැක්කා. යා හරි සතුටටපත් වෙනවා. ඔය අනේ දැන් මට දැන් ගමරාල හතුරු කියලා පේන්නේ නැහැ. සිතෙන් පේනකොට ගමරාල හතුරු කියන දෘෂ්ටිය නැති වෙනවා. පිටතින් හිතෙන් නොපෙනුනොත් ගමරාල හතුරු කියන දෘෂ්ටිය පවතිනවා. දිට්ඨිය තියෙනවා නම් භවය තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, ආත්මවාද උපාදාන, සීල පෘතු උපාදාන වශයෙන් මේ උපාදානය පවතිනවා. හැමදේම දැනගන්න මහා පරතරකට යමු අපි ඉදිරියේදී. බුදු සසුන මහන්න පරිසරින් ඉඩ ලැබේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන මේ ආහන සියලු දෙනාට කියනවා. ශාසනය බැබලේවා කියලා හැම මොහොතෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ මේක පවතින ඉඩකඩ හැදේවා කියලා අපි මේ ප්‍රාර්ථනා කරනවා. පරිසරෙන් ඉඩ ලැබේවා කියලා. පරිසරේ නැහැනේ. අඬනවා. ලෝකයේ අයත් අඬනවා, අපේ අයත් අඬනවා. දැන් අඬන එක ඉස්සරහා පටාචාර සැනසුනේ. මේ ඇඬිල්ල දැකලා මේ ඇඬිල්ල ඉස්සරහා සුනීතර සෝපාකල සැනසුනේ. මේ ලෝකේ අඬද්දී පටාචාර මේ ලෝකේ මහා දුකක් ඉස්සරහා. Tamanට පුජ්‍යලික දුක් ඉස්සරහා. දුක්ඛ නිරෝධයටපත් උනේ. මහරහත් මෙහෙණියක් බවට පත් උනේ. අපිට බෑනේ. අපි විඳවනවා. මේ කියන්නේ අද හදවතට කතා කරන්නේ. ඔබ බෞද්ධද? ඔබ බෞද්ධ වෙන්න ආසද? ඔබ සසරට බයද? සසර දුක දන්නවද? සංසාරයේ තියෙන එයාගේ කර්ම විපාක ටිකක් තමයි පටාචාරට ආවේ. සැමියා මැරුණේ, ළමයි දෙන්න මැරුණේ, අම්මා තාත්තා මැරෙන්නේ. එයා ජීවත් වෙද්දී. ඒවා දරා ගන්න බැරි දුකට හේතුව තණ්හාව. මතක් වෙන කන් විතරයි දුක. මතකෙන් අයින් කරගමන් දුක නෑ. මේ කය කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපය. මේක කූඩුවක්. මේකට දැනෙන්නේ අතනින් ඇල්ලුවොත් හිතෙන් අල්ලනකොට කයටත් දැනෙනවා. කය ගිනි ගන්නවා, කයට පණ නැති වෙනවා. කය කලන්ත වෙනවා. අතනින් මිදුණු ගමන් කය නිදහස් වෙනවා.
විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජකාති. අපි විවෘත වෙමු අපි කතා කරමු ඉස්සරහට. දැන් ඔය PC ගැහුවා ටකරන් ගැහුවා ඇති. දැන් ඔය ඌව හැදුවා ඇති දැන් දාමට බහින්නේ. පොල්ලතු හොයනවා ටකරන් ගහනවා මේක ඉවර යන්නේ නැහැ. මිනිස්සු හෝල් හදනවා. දැන් ඇති. දැන් නිදහස් වෙන්න. මේ ගමන ඉවර කරන්න. කොන්ක්‍රීට් දානවා කොන්ක්‍රීට් දානවා දැන් මේක බෑ. මේක බැරි නම් මැරුණොත් එතනම තමයි ඒ කොන්ක්‍රීට් ගොඩේම පණුවෙක් කියලා උපදී. ඒකෙම පණුවෙක් වෙලා. ඔය පියස්සෙම මෙරුවෙක් කියලා උපදී. එයින් එහාට යන්නේ නැහැ. ලේසි දෙයක් නෙවෙයි මේ කියන්නේ. වැඩ සියල්ල දැන් නවත්තන්න ඕන කාලේ ඇවිල්ලා. නවත්තලා පැත්තකටලා පුළුවන් අය. නායකත්වය දෙන්න මේකට නායකත්වය දෙන්න කෙනෙකුට බෑ. නායකත්වය දෙන්නේ බුදුන් වහන්සේ විතරයි. සද්ධර්මයේ විතරයි පුජ්‍යලෙක් නායකයෙක් නෙවෙයි. ඒ පුජ්‍යල කරන ඔක්කොම පෞකාර වැඩත් එතකොට සාසනයට ගෑවෙනවා ඊළඟට. ඒක නිසා ධම්මෝහ වේරක්කති ධම්මචාරී. කොතනකවත් වෙන වචනයක් උන්වහන්සේ ගන්නෙ නැහැ. ආද තේරුම් ගන්න. මේ චුට්ට තේරුණාම තේරෙනව බැහැ බව කතාව නේද? ලේසියෙන් බැරි බව. ඒතකොට දුක්ඛ නිරෝධය ගැන දුක්ඛ නිරෝධය සත්‍යයි. සත්‍චිකාතබ්බං. එයාට පේනවා දැන් දුක්ඛ නිරෝධයි. ගමනාල හතුරු කියලා පේන්නේ නැහැ. මේක සිතුවිල්ලක් කියලා පේන්නේ. උපාදානස්කන්ධයක් කියලා පේන්නේ. දුක පහළුණා කියලා පේන්නේ. ඒ දුක අනිත්‍යයි කියලා පේන්නේ. ඒ දුක අනාත්මයි කියලා පේන්නේ. මම නොවන දෙයක් මගේ නොවන දෙයක් මගේ ආත්මේ නොවන හේතුඵලයක්. ස්පර්ශ ආයසන මත සකස් වූ දෙයක්. මොනතරම් ගැඹීරද? තමන් බැබලෙනව නේද? තමන්ට දැනෙනව නේද? හිත දිලිසෙනවා. තමන්ට දැනෙනව මේ ටික අහනකොට දැනෙනව මේ දිලිසෙන දහමක් කතා කරන්නේ බැබලෙන දහමක්. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදාව මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතබ්බං. අන්න භාවිතා වෙනවා කියලා දකින්න. මට අංග 8යි මේ භාවිතා වෙන්නේ. මේ අංග 8යි මං ඉන්නේ දැන්. මගේ ජීවිතය කියලා තියෙන මේ අංග 8 ධම්මානුධම්ම පටිපන්න කියන උතන. භාවිතබ්බං. එයා දැක්කමට භාවිතා වුණා. ඒ සිතුවිල්ල උදව් කරගෙන මට දහම භාවිතා වුණා. භාවිතා වෙනවා කියලා දැක්ක. භාවිතා වුණා කියලා දැක්ක. දැන් ඔබට මොකක්වත් නොතේරුණු බව මන් දන්නවා. මං ආයි මුලින්ම කියන්නම්. දුක පිරිසිඳ දකින්න දුක පරිඤ්ඤයන්ති පරිඤ්ඤාතන්ති දුක පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දැක්ක දුක පිරිසිඳ දකින්න කියන්නේ මොකද්ද? ඔබ අර උපමාවම අරන් හිතන්න පාර යන කෙනෙක් හතුරෙක් කියලා පේනවා. මේක සංකල්පයක්. මේක උපාදානස්කන්ධය. මේ දුකේ පහළවීම. මේ පංච උපාදානස්කන්ධය. අන්න සමතය කියනවා. රාගය නීවරණ යටපත් කරා කියනවා. උපාදානෙ මිදුණ කියනවා. කෙලෙසුන්ගේ මිදුණ කියනවා. දැන් ඔබට තියෙන මේක සදහටම වළක්වන්න. මේ ගමනේ තියෙන යථා ස්වභාවය දකින්න මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට නැවත හට ගැනීමකින් තොර තැනට යනවා. රහත් ඵලය දක්වා ගමන පටන් ගන්නවා එතන ඉඳලා. එයාට එහෙම මෙනෙහි කරන්න බැරි නම් එයා අඩුම ගාන උපාදානස්කන්ධයක් කියලා දකිනවා. දකින්නකොට එයා නිවෙනවා. එයා මිදෙනවා. එයා මෙයා කියන එක මේ සක්කාය දිට්ඨි කියලා ගන්න යන්න එපා. මේ මෝඩ තැනට මේ අය වැටෙන්න එපා. සක්කාය දිට්ඨි කියන්නේ උපාදානස්කන්ධෙට. උපාදානස්කන්ධය අවිද්‍යාවෙන් අසුරට සක්කාය දිට්ඨි කියන්නේ. අන්න මේ අයට පේනවා දැන් අනේ මම දැක්කා. මේක සංස්කාර කියලා දැක්කා. දකින්නකොට මට හරි පාර හරි. මේක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර දහම. පවරම පියුතුරු සද්ධර්මය. මේ පංච උපාදානස්කන්ධය කියලා දැක්කා. ඒක දුක කියලා දැක්කා. ඒක අනිත්‍යයි කියලා දැක්කා. ඒක අනාත්මයි කියලා දැක්කා. අන්න Tamanට තේරෙනවා මම මේ පිරිසිඳ දකිනවා. දැන් මම පිරිසිඳ දැක්කා කියලා නුවණක් වෙනවා. එතකොට එයා දන්නවා සමුදය පහ වෙනවා. තණ්හාව නැති වෙනවා. සමුදය නැති වෙනවා එහෙම දකිනකොට. සමුදය පහ වුණා කියලා දකින්න පහ වෙන බව දකින්න පහ වුණු බව දකින්න. අරම දකින්නකොට වෙන දේ මේ කියන්නේ දැන්. සංස්කාර කියලා දකින්නකොට පිරිසිඳ අවබෝධ වෙනකොට සමුදය පහ වෙනවා. ඒ ටික ඔබට කරන්න දෙයක් නෙමෙයි වෙන දේ. කියන්නේ මේකේ ආනිසංස ටික වෙයි තියෙන්නේ. දකින්නනේ තියෙන්නේ පිරිසිඳ දකින්න විතරයි කිව්වේ. පහ වෙනවනේ පහ කරන්නේ නැහැනේ පහක් කරන්න බෑනේ දකීමේදී වෙන ආනිසංස ටික. එතකොට සමුදය පහතබ්බං මෙන්න පහ වෙනවා පහ වුණා. මොකක් නිසාද පහ වුනේ? දැක්ක නිසා. මොකද දැක්කේ? සංස්කාරයක් කියලා දැක්ක, උපාදානස්කන්ධයක් කියලා සිතුවිල්ලක් කියලා දැක්කා, දුකක පහළ වුණා කියලා දැක්කා. දකින්නකොට පහ වෙනවා පහ වුණා. එතකොට නිරෝධය දැන් දකින්න සත්‍යයි නැවතුණා. නිරෝධ වෙනවා කියන නතර වුණා. පැතිරි පැතිරි එන එක නැවතුණා. නවතිනවා කියලා දැක්කා නැවතුණා කියලා දැක්කා. මගේ ජීවිතේ ධම්මානුධම්ම පටිපන්න වුණා කියලා දැක්කා. නිරෝධගාමිනී පටිපදාව භාවිතා වෙනවා කියලා දැක්කා. භාවිතා වුණා කියලා දැක්කයි සිතුවිල්ලත් එක්ක.
ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං මෙන්න මේක 12 ආකාරයකට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සත්‍ය වශයෙන් අවබෝධයේදීද, කෘත්‍ය ඥාන වශයෙන් ක්‍රියාත්මක වීමේදීද, කෘතඥාන වශයෙන් සම්පූර්ණ වීමේදීද චතුරාර්ය සත්‍ය 4 ආකාරයයි 12යි ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සන. ඒ ටික තේරුම් ගන්න දඟලන්න එපා. කාලානුරූප මේවා අවබෝධ වෙන විදිහට මම කියන්නම්. මේවා අවබෝධ කරගන්න ගියොත් අවබෝධය නැති වෙන නිසයි කියන්නේ නැත්තේ. නිසා බය වෙන්න එපා. ඔබ මේ චුට්ට තේරුම් ගන්න මේ මොනවා කරොත්ද මේ ඔක්කොම මේ ආනිසංස ලැබෙන්නේ? සත්‍ය අවබෝධ කරගත්ත. සත්‍ය ඥානය. සත්‍ය. දුක්ඛාර සත්‍ය. මේක දුකමයි. එහෙනම් අපි අර මුල් කතා ටිකෙන් බැලුවොත් අම්මට මාත්‍යා මතක් වුණා. තමන්ගේ සැමියා මතක් වුණා. එහෙනම් ඒ චුතිසිත, මැරෙන වෙලාව වෙන සිත ඒකාන්තෙම කාම ලෝකයටයි අයිති. සසරටයි අයිති. භවයේ දුකටයි අයිති. ගිහිල්ලා මැරිලා ඉපදුනා ගැරන්ඩියෙක් වෙලා. දැන් තේරුම් ගන්න. ඔබට එන සිතුවිලි අනුව ඔබට හදිස්සියක් වුණාම ඔබට කංකක්කමක් හැදෙනකොට ඔළුව එකක්කමක් හැදෙනකොට දත් කැක්කමක් හැදෙනකොට එන සිතුවිලි ධාරා මොකද්ද කියලා බලන්න. සුවපත් එකක්වත් එනවද? ඔබ ගන්න ගිය දෙයක් නැති වුණාම අන්තිම දේත් විකිනිලා ඉවරයි කිව්වහම ඔබට සුවපත් සිතක් එනවද? ඔබ තෙල් පොලිමේ අන්තිමට ගියාම ඔබට ඉස්සෙල්ලා ඩීසල් ඉවරයි දෙන්නෙකුට විතර ඉස්සෙල්ලා. ඔබ කවුරු බවට පත් වෙනවද කියලා බලන්න. ඔබට මේ පත් වෙන තත්ත්වෙ මිදෙන්නයි දහම තියෙන්නේ. නැතුව පත් නොවි ඉන්න නෙවි. පත් නොවි ඉන්නේ භාවිතා කළ කාලයක් ගියාම. නමුත් දැන් පත් වෙන තත්ත්වෙ මිදෙන්න ධම්මාඩු ධම්මපටිපන්න. දහමේ සරණ යන්න, කෙලෙස් වල සරණ යන්න එපා. කෙලෙස් වල ඔබේ ජීවිතේ තීරණය කරන්න ඉඩ දෙන්න එපා. කෙලෙස් වලින් තීරණය කරේ කෝසල මල්ලිකාවගේ ජීවිතය නිරේ ගිහිල්ලා තිබ්බා. මතක තියාගන්න. කෙලෙස් ගොඩක් එහෙනම් සැමියා මතක් වුණා කියන්නේ මැරෙන වෙලාවේ ගැරන්ඩියෙක් වෙන්න උදව් වුනේ ඒ ධර්මතාව. සැමියාට ඉඩම කියන්නේ කෙලෙස් ධර්මතාවක්, ඌරෙක් වෙන්න උදව් වුණු ධර්මතාව ඒක. මම මේ අද වෙනද නැති විග්‍රහයක් කරන්නේ දැන්වත් වෙසක් සඳ මෝරනකොට මේ සුදුසුකම් හදාගන්න.